අයිබෝන් රට මුල් තැන්හි තියාගෙන එක මගේ රට කරගන්න අදත් අපි මුණ ගැහෙන වෙලාව. අද අපි මගේ රට මුල් තැන්හි තියාගෙන සුවිශේෂී සාකච්ඡාවක් ආරම්භ කරන්න සූදානම්. ඔබට මතක නම් අද මේ මාසේ 18 වෙනිදා අමතක වෙන්න විදිහක් නෑ අද දවස. උදේ නම් මේ පිළිබඳව කතා කළා සහ මේ පිළිබඳව කතා කරනවා ඔබත්. මේට අවුරුදු 11කට මත්තෙන් මගේ රට පළමු තැන තියන්න අපේ රටේ බොහෝ පිරිසක් තාමත්ම අභිමානවත්ව ඉදිතරව ගමන් ආරම්භ කරලා විජයග්‍රහණය සටහන් කරගත්ත දවසක්. මේ 18 වෙනිදා ඒ විජයග්‍රහණයේ කූට ප්‍රාප්තිය අපි භුක්ත විඳින්න පටන් අරගෙන ඔබට මතක නම් මීට අවුරුදු 11කට කලින් පැය කිහිපයයි ගත වෙලා තියෙන්නේ. හරියටම 2009 මැයි 18 වෙනිදා පෙරවරු 10කුත් පසු වෙලා මිනිත්තු ගණනාවක් ගත වෙනකොට ලෝකෙම බීතියට පත් කරපු 30 වසරක යුද්ධය වෙනුවෙන් ඊළම් ත්‍රස්තවාදී අරමුණක් වෙනුවෙන් ජනතාව මෙහෙයපු කොටි ත්‍රස්තවාදයාගේ මරණය පිළිබඳව ප්‍රවෘත්තිය කනවැකෙනවා. එතන් සිට එදා මේ දක්වා කාල සීමාවේ ජනතාව සෑහෙන ප්‍රීති වුණා සහ සතුට සැමරුවා. අපි යන්න සූදානම් අවුරුදු 11ක ආපස්සට ගිහිල්ලා අපි ආපහු එමු අවුරුදු 11ක් අද දක්වා කාලයට. අද ඉඳන් අපි ඉස්සරහත් බලමු. විජයග්‍රහණය අපි සමරන්නේ අපි මේ සැබෑ උරුමකරුවම් ලෙස නම් ඒ උරුමකරුවන්ට අපි උරුම කළ යුතු වටිනාකම උරුම කරලා දීලා තියෙනවද කියන කාරණය අපි ආපස්සට ගිහිල්ලා කල්පනා කරමු. ඒ වෙනුවෙන් ඔබට මතක නම් තුවක්කුව අරගෙන යුද බිමට යන්න බැරි වුණාට යුද බිමේ ඉන්න රණවිරුවට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ සපත කරන්න, උන්ගේ චිත්‍ර ධෛර්යය වර්ධනය කරන්න තුවක්කුවක් දෑතේ නැතත් අභිමානවත්ව ඉදිතරව යුද පෙරමුණට ගිය මහා සංඝ පීතෘවරයන් වහන්සේ නමකට අපි අද ආරාධනා කළා එක මගේ රටට එන්න කියලා කතා කරන්න. අපි බාධා අභිවන්දනය පිළිගන්නවා කොළඹ බෞද්ධාලෝක මාවත ධර්මායතනාධිපති දොරන්දර දේශීය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍යපාද ඇල්ලේ ගුණවංශ අපේ හාමුදුරනේ අවසරයි බාධා අභිවන්දනය වහන්සේ පිළිගන්න වැඩසටහනට. අපේ හාමුදුරනේ මම කැමති ඔබ වහන්සේත් එක්ක යන්න අවුරුදු 11ක ආපස්සට 2009 මේ 18 වෙනිදා. අවුරුදු 3යි විනාඩි 33යිනේ. එදා මේ වගේ වෙලාවක ඔබ වහන්සේට මතක නම් කොයි විදිහටද රට තිබ්බේ ඔබ වහන්සේලා කොයි විදිහටද සතුට සැමරුවේ අපේ හාමුදුරනේ? එවකට රටේ ජනතාව අපේක්ෂා බංගත්වයට වැටිලා ජීවිතේ අවිනිශ්චිත බව තප්පරෙන් තප්පරේ කල්පනා කරපු හෙටක් නැති මිනිසුන් හැටියට අද ජීවත් වූ ජාතියක් හිටපු රටක්. එහෙත් ජනතාව සමහර විට මේ රාජකාරී සඳහා පැමිණියේ බිරිඳ බස් එකේ යනවා, ස්වාමියා කෝච්චිය යනවා. එහෙම වෙන්වලා ජීවත් වුණේ මොකද එක්කෙනෙක් මැරුණොත් එක්කෙනෙක් හරි ඉතුරු වෙන්න ඕන දරු පැටව බලා ගන්න කියලා. එවැනි අපේක්ෂා බංගත්වයකට වැටුණු ජාතියක් හැටියට හිටපු ජාතියක් මීට අවුරුදු 11කට පෙර නිදහසේ හුස්ම ගත්ත දවස තමයි අද දවස අපි. හැම ඇහැකම කඳුළු පිරුණු ජාතියක් හිටපු සුසුම් හෙළපු ජාතියක් හිටපු රටක් නැති වුණු දවසක් තමයි අද දවස. ඒ නිසා මම හිතනවා ඒ තමයි මේ රටේ දෙවන විමුක්ති අරගලය කියලා. එක නම් එක මිනිස්සු කියනවා මේක මේ යුද්ධයක්. මේ යුද්ධයට ඉතිහාසයක් තිබුණා. මේ දැනුත් කතා කරන්නේ මතු පිටෙන් සංගවලා. ප්‍රශ්නේ හිමමයි යට. මේක දීර්ඝ කාලීනව ආපු ප්‍රශ්නයක්. ඉස්සෙල්ලම මේ රට දේශපාලන වශයෙන්, සංස්කෘතික වශයෙන්, ආර්ථික වශයෙන් දැඩි ආක්‍රමණයකට ලක් කරපු රටක්. මේක මීට ප්‍රථම සංස්කෘතික ආක්‍රමණයක් රට ඇතුලේ සිදු වුණා. අපි දන්නවා අපේ හුණුගම චුන්නාකම් කළා. අපේ තඹලගම තඹලකාමම් කළා. අපේ වැලිගම වලිකාමම් කළා. එහෙම නාමග්‍රාම පවා වෙනස් කරලා අපේ වාරි පද්ධතිය සම්පූර්ණයෙන් වෙනත් නම් වලින් හැඳින්වුවා. හදලා කොහොම හරි ඒ නංගම් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සිටියම් වලට පවා ඇතුල් කරලා ඉවරයි. අපේ හාමුදුරනේ එච්චර වෙනසක් වෙනකන් ඉවකට හිටපු නායකයෝ මොකද කළේ අපේ හාමුදුරනේ? ඇයි උන් ඒක දැනුනේ නැත්තේ? නායකයෝ නිවටියෝනේ මේ රටේ හිටපු. මේ රටේ ජාතිකත්වයක් නැති
සිංහලකමක් නැති බෞද්ධකමක් නැති උරුමයක් නැති තුප්පහේ නායකවනේ රටේ හිටියේ. ඔවුන්ට ඕන වෙලා තිබුණේ අරගලයකට අරාදින පිරිසට මේක දානයක් දෙනවා වගේ දෙන්න. තුවක්කුව එල්ල කරේ අපිට. අපිට තුවක්කුව එල්ල කරලා අපේ බෙල්ල මෙරිකගෙන අනිත් එවුන්ට පුළුවන් තරම් ගනිව් කියන ප්‍රතිපත්තියක් ගෙනිච්ච නායකයෝ හිටියේ. මං හිතන්නේ එතනින් නිර්භීතව අපිට හිටියේ ගරු සිරිමාව බණ්ඩාරනායක මැතිණිය පමණයි මගේ මතේ හැටියට. මොකද එතුමිය මං කියපු කරුණු කාරණා කීපයක් ඉෂ්ට කරලා දීලා තියෙනවා. කල්පන ඔබ සමහරට නොදන්නවා ඇති මේක විශාල ආක්‍රමණ ඉවර නැහැ තවම. දැන් අපි දන්නවා සිරිමාව බණ්ඩාරනායක මැතිණිය මතක් වෙච්ච එක මට එතුමිය කරපු උදව්වක් මතක් වුණා. අපි දන්නවා ඒ කාලේ උතුරේ සයන්ස් ඇඩ්වාන්ස් ලෙවල් විද්‍යා අංශේ පන්ති 25ක් තිබුණා. ඕ ලෙවල් පන්ති 72ක් තිබුණා. එතකොට විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේදී වෛද්‍ය, පශු වෛද්‍ය, දන්ත වෛද්‍ය, කෘෂිකර්ම, BSc මේවට ඒ පළාතෙන් ගිය 600ක් විතර. දැන් අපි මොන්රාගල ගත්තොත් මොන්රාගල එකම විද්‍යාපන්තියක් තියෙන පාසලක් තිබුණේ නැහැ. ඒ නිසා අපි 74ක් වශයෙන් මේ රටේ හිටියත් අපෙන් විශ්වවිද්‍යාලයට ගියේ 30යි නැත්නම් 40යි. අරහෙන් ගියා 600ක් 700ක්. ඒ ප්‍රශ්නෙට විසඳුමක් ගරු සිරිමාව බණ්ඩාරනායක මැතිණිය පුද්ගලිකව මම කතා කරලා ඊට පස්සේ අපි පිරිසක් හැටියට මම මතක් කරන්න ඕන වෛද්‍ය බුදුදාස බෝධිනායක, වෛද්‍ය සීවලී රත්වත්තේ, HR ප්‍රේමරත්න, VW කුලරත්න, ලක්ෂ්මන් රණසිංහ මේ ආදී පිරිසක් අපි එකතු වෙලා හිටියා. එවකට අපි හදාගෙන තිබුණා දසුන් සිංහල තරුණ සංවිධානය. ඒකෙන් තමයි බණ්ඩාරනායක මැතිණියට ඒ ඉල්ලීම ඉදිරිපත් කළා. ලකුණු ප්‍රමිතිකරණය කියන එක ලබා ගත්තේ අපි විසින් මේ රටට. ඒක ලබා ගත්තට පසුව තමයි අපේ දරුවෝ ගොඩාක් වෛද්‍ය, පශු වෛද්‍ය, දන්ත වෛද්‍ය, කෘෂිකර්ම මේවට ඇතුල් වුණේ. මම කෙටියෙන් කිව්වේ. එතකොට තව එකක් මතක් කරන්න ඕන. ඒ වගේම ඊට පස්සේ මේ මෙතන දේශපාලනයෙන් මම හිතන්නේ ජාතියට රටට මම කියපුවා කරලා දීපු අය ගැන කියන්නේ. ඊට පස්සේ මහවැලි ව්‍යාපාරය මම කියන්නේ පමණක් අත්හැරලා ලොකු බරපතලේ මහවැලි ව්‍යාපාරයේ ස්ටේජ් 1, ස්ටේජ් 2, ස්ටේජ් 3 කියලා කොටස් තුනක් තිබුණා. එතකොට ස්ටේජ් 1 අවසන් කරන්නේ නැතුව ස්ටේජ් 2 අත්හැරලා ස්ටේජ් 3 තුන්වෙනි අදියර පටන් ගන්න හැදුවා 1977. ජයජවර්ධන මහත්තයාගේ රජය පත් වුණු ගමන්. එවකට මුල් ටික දවසේ මහවැලි සහ ඉඩම් අමාත්‍ය හැටියට හිටියේ ඊ.එල්. සේනානායක මහත්මයා. ඊට පස්සේ එතුමා ඉවත් වෙලා ගරු දිවංගත ගාමිණී දිසානායක මහත්තයා පත් වුණා එතෙන්ට. ඒ අතරේ තමයි මේ ක්‍රියාව සිද්ධ වෙන්න ගියේ. ඉතින් මට මේක තරුණ අර ලකුණු ප්‍රමිතිකරණය තුලින් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙච්ච දරුවෝ තරුණයෝ දැන් ඉංජිනේරුවෝ හැටියට ඇවිල්ලා මහවැලියේ වැඩ. ඒගොල්ලෝ දන්නවා අපි නිසා ඒගොල්ලන්ට විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් වුණා කියලා. ඒ නිසා මහවැලි ව්‍යාපාරේ වේවා වෙන කොහේ හරි වේවා රටට ජාතියට හතුරුකම සිදු වෙනවා නම් ඇවිල්ලා කීම බාරගෙන තිබුණා. ඒ අනුව මට ඇවිල්ලා කිව්වා අපේ ආම්දරනේ මහවැලි ව්‍යාපාරේ කුමන්ත්‍රණයක් යනවා. තුන්වෙනි අදියර ක්‍රියාත්මක කරන්න යනවා. පළවෙනි එකත් ඉවර නැතුව දෙවෙනි එක අතහැරලා කියලා. ඒ යට තමයි ඔය යාන් ඔය කිටකල මුකුණුවැට පරංගයාරු පාලියාරු මේ ජලාශ ඉදි වෙන්න තිබුණේ. එහෙම කුමන්ත්‍රණයක් හැටියට ඒක ඉදිරි සැලසුම් කරලා වවුනියාව පැත්තෙන් පිරිස් ගෙනහිල්ලා අර වැව් හැදෙන පැත්තේ පදිංචි කරා. ඒක මම ගිහලා උපවාසයක් කරන්න හැදුවා මහවැලි අමාත්‍යාංශ ළඟ. මං අදත් පින් දෙනවා ගරු දිවංගත ගාමිණී දිසානායක මැතිතුමන් විනාඩි 10ක් යන කලින් මල් ළඟට ඇවිල්ලා මා අතින් අල්ලලා වැඳලා මාව එක්කන් ගිහලා ඒක නැවතුවා. හැබැයි එතුමා මිය යන තෙක් ඊට පස්සේ මගේ කල්යාණ මිත්‍රයෙක් හැටියට කටයුතු කළා කියන එකත් මම මතක් කරන්න ඕන. ඒ නිසා එවැනි ප්‍රශ්න ගොඩාක් අපි බේරගත්තා. ඊට පස්සේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා එක්ක ඉතින් එතුමා එක පොඩි ගැටුම් ඇති වුණා මාත් සමග අපේ සංවිධානයත් සමග. දැන් එතකොට 1977 අගෝස්තු සැප්තැම්බර් මාසවල මේ රටේ කෝලහලයක් ඇති වුණා. උතුරේ සහ දකුණේ පිරිස්. ඒ කෝලහලේදී කෝලහලේ ඇති වුණේ ඇයි කෝලහලේ නැති කරන්න මොකද්ද කළ යුත්තේ? එවැනි කෝලහලයක් මේ රටේ
ඇති වෙලා ඒක කරේ කවුද කියන ආදී කරුණු හොයන්න හිටපු අග්‍රවිනිශ්චයකාර MC සංසෝනි මහතාගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කළා. ඒ කොමිසම 3 මාසයක් යනකම් මේ රටේ දෙමළ සහෝදර ජනතාව වෙනුවෙන් විතරයි කරුණු ඉදිරිපත් වුණේ. දෙමළ සහෝදර ජනතාව වෙනුවෙන් පෙනී හිටිය නීතිඥ මහත්වරු 53 දෙනෙක්. අපේ පැත්තෙන් අපේ කොහොමද තේරෙනවනේ අපේ පැත්තෙන් එක නීතිඥයෙක්වත් හිටියේ නැහැ. ඊට පස්සේ මම බොහොම කනගාටුවටපත් වෙලා මා සමග එතකොට පන්සලේ නිරතුරුව ගැවසුන මහාචාර්ය එෆ්.ආර්. ජයසූරිය මැතිතුමා හිටපු මිනිම්පත්තුවේ සිටි ගුණවර්ධන මැතිතුමා අපි ඒතකොට ජාතික ව්‍යාපාරේ ඉන්න වෙලාව. ඊට පස්සේ අපි නීතිඥයෝ 30 දෙනෙක් බොහොම අමාරුවෙන් ලේස්ති කරගත්තා. එයින් අද ඉන්නේ එක්කෙනෙක් ජීවත්ව අනිත් සියලු දෙනා මිය ගිහිල්ලා ඒ අය මේ සංශෝධන කොමිසම ඉදිරියේ සාක්ෂි දෙන්න ලේස්ති කරා. ඒ ලේස්ති කළා ඒ කොමිසම හරහා උතුරේ කට්ටියට උවමනාවක් තිබුණා. ඇත්තටම රට බෙදන්නේ ඒ කොමිසම හරහා. අඩිතාල මැටි නැතනේ. එතනින්. ඉතින් මේ වගේ සිදුවීම් රාශියක් මේ රටේ ජනතාව මේව මතක තියාගන්න මම මේ කියන්නේ දරුවන්ට කියලා දෙන්න කියන එක විතරයි. මේ රටේ ජනතාව එක කොඩියක් යටතේ එක පවුරක් වගේ හිටියනම් මේ කාටවත් නටන්න බෑ. අපේ ආම්දුරනේ දැන් වහන්සේගේ විග්‍රහයත් එක්ක ආපුවම එතනකන් ආවම එතනින් මෙහා ඇවිල්ලා ඊට පස්සේ ඒක තමයි දැන් එහෙම ඇවිල්ලා ඊට පස්සේ සන්නද්ධ අරගලයක් මගින් රට දෙකට කරන්න හැදුවේ. ඔව් ඒ කරන්න හැදුවේ දේශපාලන ඌමනා මතද අපේ දෙපැත්තක් ගැටුමක් ඇති වෙනකොට දේශපාලන බලය ඒ මතින් ගොඩනගා ගන්න ඕන දේශපාලන බලය වෙනුවෙන් පිරිසක් බිහිවෙච්ච හින්දාද? ඔව් බටහිර බලවේග මගින් උතුරේ දේශපාලනඥයන්ට දිගු ශක්තියක් දුන්නා. ඒක නිසා තමයි වුන් රට දෙකට කරලා ඉල්ලන්න පටන් ගත්තේ. ඒක අදත් ඒක තවම තියෙනවා. ඒක යට කෙලින්ම අපි පැහැදිලිව කියමු එක මුහුණුවරින් ආව ඇමරිකන් අධිරාජ්‍යවාදීන් වෙනත් බටහිර යුරෝපීය රටවල් වලින් දෙමළ සන්ධානයට ආධාර කළා. ආධාර කළා ඊට පස්සේ නෝර්වේ වගේ රටවල් කෙලින්ම බැස්සා ඒ ප්‍රශ්නෙට. බැහැලා නෝර්වේ රට ක්‍රිස්තියානි මූලධර්මවාදී රටක්. ඔව්. ඒක ව්‍යවස්ථාවේ තියෙන ක්‍රිස්තියානි නොවන කිසි කෙනෙකුට ඇමතිකමක්වත් ගන්න බෑ කියලා. ඒ රට මැදිහත් වුණා LTT සංවිධානයට. මොකද මැදිහත් වුණේ නෝර්වේ රට කියන්නේ දීවර කර්මාන්තයෙන් අති විශිෂ්ට රටක්. ඒ නිසා උතුරු මුහුදත් දිහා බලලා ඒ සහයෝගයක් දුන්න LTT සංවිධානයට. මොකද යාපනයේ අදත් දැඩි කුලවාදයක් තියෙනවා. එතකොට වෙල්ලාල කුලයේ පිරිස තමයි අදත් එහි පාලනය කරන්නේ. අඩු කුලේ කුලහීනයයි සම්මත කෙනෙකුට අදත් කෝවිලකට ඇතුල් වෙන්න බෑ. වතුර වීදුරක් දුන්නත් ඒ කෝපේ වීසි කරනවා. ඒ නිසා දැඩි පීඩනයකට පත්වෙච්ච පිරිසක් ඉන්න කුලහීනයයි සම්මත යාපනයේ අදත්. ඒ අය ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීම සඳහා තමයි නෝර්වේක උදව් කළේ. ඒක අද වෙන තැනක ඇවිල්ලා තැමිතිලා තියෙනවා. අද ඒ නිසා අපේ මම දොස් කියනව නෙවෙයි අපේ බුදු ධර්මය ගැන බණ කියන්න හුඟක් කැනඩාව ඕස්ට්‍රේලියාව එංගලන්තය රටවල් වලට ගියා යාපනයේ ගිහිල්ලා බණ කිව්වනම් මේ ප්‍රශ්නේ අපිට ඇති වෙන්නේ නැහැ. ඒ මතේ මම අදත් ඉන්නවා. අපි සුද්දන්ට බණ කියන්න ගියා මිසක් අපේ රටේ ඉපදිච්ච එකාට බණ කිව්වනම් අපි යාපනයේ ඔය තත්ත්වය ඇති වෙන්නේ නැහැ කියලා අදත් මම විශ්වාස කරනවා. ඇත්තටම ආමතුන වහන්සේ හොඳ තැනකට සාකච්ඡා අබරගෙන ආවේ. දැන් අපි දකුණේ යුද්ධය එපා අපි සාමයකට යමු ඒ අයත් මිනිස්සුනේ කියන තැනදී මත ගොඩනගෙනවා අපි දැක්කා. හැබැයි උතුරට ගිහිල්ලා තුවක්කු අතට අරගෙන එන ද්‍රවිඩ ප්‍රජාවට කවුරුත් අපි කියනවා දැක්කේ නැහැ යුද්ධය එපා. මේක අපි හැමෝම මිනිස්සු. අපි එක රටේ ඉන්නේ අපි මේක විසඳගමු සාමය විසඳගමු කියලා කියනවා අපි එක තැනකදීවත් දැක්කේ නැහැ අපේ ආමතුනේ. නෑ එහෙම කියන පිරිසක් නෙවෙයි හිටියේ. විශේෂයෙන් අපේ රටේ සියලු ජාතික බලවේග ජාතික නායකයන් පසකට දාලා දේශපාලන නායකයන් සියල්ල අතට අරන් තියෙන්නේ. සියල්ල අතට අරන් තියෙන දේශපාලනඥයෝ. අද දෙවිවරු බවට පත් වෙලා ඉන්නේ දේශපාලනඥයෝ. ඒ නිසා රටේ සිවිල් සමාජයේ ජාතික නායකත්වයන් එකක්වත් නැහැ ඉතුරු කළා. ඒ නිසා දේශපාලනඥයෝ කියන ඒවා තමයි සිංහල මිනිස්සුත් අහන්නේ, දෙමළ මිනිස්සුත් අහන්නේ, මුස්ලිම් මිනිස්සුත් අහන්නේ. අදත් ඒ ලෙඩේ මේ රටේ. ඉතින් ඒ නිසා
මේක බරපතල ප්‍රශ්නයක් අද වෙනකොට කොහොම හරි දැන් මේ රටේ මිනිස්සුත් ඉතින් අපේ මිනිස්සු කියමුකෝ සිංහල බෞද්ධ කියමුකෝ කෙලින්ම මං ඒ වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක්නේ එහෙමයි ඒ අයකින් බොහොම අතලොස්සයි මේ සටන් ව්‍යාපාර වලට එන්නේ අපේ සිංහල බෞද්ධයෝ කොහොම කොන්ත්‍රාත් දෙන જાතියක් නිවන් දක්වන එක අපට බාර දීලා තියෙනවා පන්සලකට යන්නේ නැහැ මලක් පූජා කරන්නේ නැහැ දානයක් දෙන්නේ නැහැ පිනක් දහමක් කරන්නේ නැහැ මැරිට් එක ගමන් 59ක් ඕන පාංශකෝලයට යවන්න. එතකොට යුද්ධය හමුදාවට බාර දීලා තිබුණා. නිවන් දක්වන එක අපට බාර දීලා තිබුණා. සාමයේ නෝර්වේකට බාර දීලා තිබුණා. එහෙම කොන්ත්‍රාත් දෙන જાතියක් හිටියේ. ඒ අතරේ තමයි එක්තරා දේශප්‍රේමී ජාති ප්‍රේමී අතලොස්සක පිරිසක් සටන් කළේ. සටන් කරපු නිසා තමයි මේ රට මේ තත්ත්වෙන් අද බේරගෙන තියෙන්නේ. හැබැයි අපේ හඳුනේ මේ තත්ත්වෙන් බේර ගන්න ආපු ගමනේ ළඟටම ගිහලා ආපස්සට හැරිච්ච තැන් ගණනාවක් තියෙනවා. ඒකට තරුණ ජීවිත අපි කියන්නේ අකාලේ මියදුණු තැන් ගණනාවක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඉන්දියාවෙන් ඇවිල්ලා ගුවනින් පරිප්පු හැලනකොට අර මියගේ රණවිරුවන්ගේ වටිනාකම තඹයකට ගණන් ගන්න නැහැ අපේ හඳුනේ. අපි ආපස්සට යනවා. ප්‍රභාකරන් අල්ලලා මේක අවසන් කරන්න යනකොට පණිවිඩය එනකොට අපි ආපස්සට යනවා. හැබැයි එක තැනකදී ඇවිල්ලා නවත්තන්නම කියලා කියද්දිත් මිනිසුන්ගේ හිතේ සැකයකුත් තිබුණා නවත්තයි කියලා. නමුත් අපි එතනින් පියවර ඉස්සරහට යනවා අපේ හඳුනේ. එවැනි තත්වයකට පත් වෙන්න බැරි වෙනවා. අපි ඔය කතා කරමු කෙලිම මහින්ද රාජපක්ෂ කියලා. මහින්ද රාජපක්ෂ මහත්මයා ඒ බලයට පත් කරෙත් මෙරටේ මහා සංඝරත්නය සහ සිංහල බෞද්ධයන්. දැන් මේ පත් කරලා ඉන්නේ. දැන් ඉන්න නායකයත් පත් කරයි කියලා එයාම කියනවනේ. අපි කියන්නේ ඉස්සෙල්ලා. ඒ වගේ අපිත් කිසියම් ව්‍යාපාරයක් ගෙනිච්ච මොකද මහින්ද රාජපක්ෂ මහත්මයා බලයට පත් වෙන මම මේ දේශපාලනයම නෙවෙයි කරන්නේ. මේ ජාතික ප්‍රශ්න ගැන කතා කරන්නේ. ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය හිටියා. එතුමිය ලංකාවට මේ ඇත්තටම කැඳවාගෙන ආවා බටහිරයන් විසින්. කැඳවගෙන ඇවිල්ලා අපි ලව්ව අපිට එවලේ අපි සාංකාවකින් හිටියා මේ අපිට අයියෝ දුටු ගැමුණු වගේ කෙනෙක් විහාර මහා දේවිය වැනි කෙනෙක් අපිට ඉන්නවනම් මේක බේර ගන්න පුළුවන් කියලා ඒ නිසා හොඳට පබළු මාල දාලා ඔසරිය අන්දලා මේවා කළා අපිට ගෙනත් දුන්නේ මෙන්න එක්කෙනෙක් ඉන්නවා කියලා. හැබැයි ගෙනත් දීපු එක්කෙනාගේ ඔළුව හොදලා තිබුණා එනකොට. ඒක තේරුණේ අපිට පස්සේ. එයා තමයි මුලින්ම පටන් ගත්තේ මේ රට බහුජාතික බහුආගමික රටක් කියලා පටන් ගත්තා. ඊට පස්සේ පහුවෙන්න බෝම්බ 4-5 පුපුරනකොට කිව්වා රට රැකපන් කියලා හමුදාවට. එයා සේනාධිනායක. එතකොට සොල්දාදුව තුවක්කුව අරන් කරකුණා බහුජාතික බහුආගමික රට හොයන්න. අවුරුදු 30ක් බහුජාතික බහුආගමික රට හෙව්වා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ යුගයේදී පසුව මං කියන්නම් පොඩක් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ අවසාන කාල පරිච්ඡේදයේ මං එතුමියට සමීප වුණා විකල්ප කණ්ඩායම හරහා හදලා බලය අරන් දීලා. එතනදී මගේ ඉල්ලීමක් වුණා මට හමුදා කඳවුර වලට යන්න දෙන්න කියලා. ඒ තුලින් ගිහිල්ලා හමුදාව මානසිකව අපේ හමුදාව කල්තව මේ ඇඟ විතරයි සන්නද්ධ කරන්නේ. හොඳ පපුව බලනවා, අඟල් කීයද, උස බලනවා, පපුව බලනවා, බර බලනවා. ඔළුව හරි ගැස්සුවේ නෑ කියලා මගේ මතේ. ඒ නිසා ඔළුව මානසිකව සන්නද්ධ කරන්න ඕන මොකකින්ද? මේක බොගේ රට. මේ උඹ ඉපදුණු රට. මේ බොගේ රට අල්ල ගන්න හදනවා. ඒ නිසා උඹ සටන් කරපන්. උඹ නැගිටපන්. කියන එක කිව්වේ නෑ. ඒ නිසා අපට සිද්ධ වුණා සොල්දාදුව මානසික වශයෙන් සන්නද්ධ කරන්න. ඒක අපි කරා ඊට පස්සේ එතුමියගේ අවසාන කාල පරිච්ඡේදයේ එතුමියට බලය අරන් දීලා ඒක විදික කතාවක්. ඒ වෙලේ පැහැදිලිව කියන්න ඕන ජනතා විමුක්ති ප්‍රමුණත් මහත් එක්ක බද්ධ වුණා. එක්සත් ජාතික පක්ෂයෙන් පිරිසක් කඩලා මං ගත්තා. විජේපාල මෙන්ඩිස්, සරත් අමනුගම, නන්ද මැතිව්, චූල බණ්ඩාර, ස්ටැන්ලි කල්පගේ වගේ පිරිස් කඩලා අරගෙන චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට ලං කරලා එතුමියත් එක්ක මම රහස් සාකච්ඡා කීපයක් පවත්වලා රට බේරගන්න. ඒ පොඩි බොහොම ධාර්මික වැඩපිළිවෙලක් ගෙනිච්චා. ඉන් පස්සේ තමයි මහින්ද රාජපක්ෂ මහත්තයට මේ බලය අරන් දුන්නේ අපි. ඒ අරන් දීපු එකේ ප්‍රතිඵලය තමයි යුද ජයග්‍රහණය. ඒකට අර කාල සීමාව තුළ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ කාල සීමාව පවා යුද්ධයට හොඳට සටන් කරන්න පුළුවන් පිටියක්
හැදිලා තිබුණාද ක්‍රමානුකූලව? එහෙම නැත්නම් පිටිය හදාගෙන අවසන් කාල සීමාව තුළ යුද්ධ ජයග්‍රහණය නෑ දැන් ජෙනරල් කොබ්බෑකඩුව විජය විමල රත්න ලකියල්ගම ජානක පෙරේරා ජෙනරල්ලා හොඳ සොල්දාදුවෝ බොහෝ විට අපි නිරතුරුව පන්සලේ හම්බ වුණා. නමුත් ඒ අවශ්‍ය සැලැස්ම නිසි ලෙස ක්‍රියාත්මක කරන්න බැරි වුණා. මොකද බටහිර බලවේග ඒ දේශපාලන නායකත්වයන් වලට බලපෑම් කරනවා. කරනකොට විශේෂයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය එව්වේ මේගොල්ලෝ. ඒ නිසා එහුම්කන් දෙන්න සිද්ධ වුණා. නමුත් ඊට පස්සේ බලය නැති වුණාම අපි බලය අරන් දීලා අපේ පැත්තට පොඩ්ඩක් හරවගත්තා. ඒ හරවගත්ත ටික දවසේ තමයි ওই පොඩි පොඩි දේවල් මහා දේවල් නෙවෙයි රට බෙදෙන එක තරමක් දුරට වළක්වගෙන හිටියා. ඊට පස්සේ LTT සංවිධානය එතුමියටත් බෝම්බ ගහලා හැකුත් නැති කළා අවසන් කළා. ඔබ වහන්සේලා බලය අරන් දෙනකොට හිතුවද යුද්ධය ඉවර කරයි කියලා? එහෙම කොන්දේසියක් නෑ එහෙම විශ්වාසයක් අදත් තියන්නේ අපි. අදත් නෑ. ඒ වෙලේ පොඩි බලය අරන් දුන්නේ අපි අමරේ වෙලාවේ. උපක්‍රමශීලී බවක්, උපායශීලී බවක්. ඒ වෙලේ යා තනිකරම යන්න පටන් ගත්තේ නොමග. ඒකෙන් හරිමකට තල්ලු කරලා යන විපත අඩු කර ගැනීම සඳහා කරපු උපාය දැන් නන්ද කුමාරයට ගෙනිල්ල පෙන්වුවේ බුදුහාඳුරු ඒ වගේ පොඩි උපායක් කරලා බණ්ඩාරනායක චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය යන වේගය අඩු කරලා අපේ ගොඩට අපි සකස් කරගත්තා. එහෙමයි වුණේ. ඉතින් මේකේ දිග කතාන්දරයක් තියෙන අදත් හැබැයි ප්‍රශ්නේ ඉවර නෑ. අද මම හිතන්නේ ආයිත් අපිට කතා කරන්න හම් වෙද්දන්නේ ආයි අවුරුද්දක් ඉන්න එපා මේ වගේ කතා කරන්න. දැනට මේ රටේ පැහැදිලිව තරුණ තරුණයන් මං කියන එක අහන් ඉන්න ඔබලා මේ රට බාර ගන්න සූදානම් වෙන්න. විශාල ඇමරිකන් ක්‍රිස්තියානි මූලධර්මවාදී ආක්‍රමණයක් රට ඇතුලේ ඇවිල්ලා තියෙනවා. ඒව බය නැතුව අපි කියන්න ඕන දැන්. අපිට කියන්න පුළුවන් මේ ආයතනවල දැන්. ඒ මූලධර්මවාදී සංවිධානය මගින් අපේ රටේ ජනප්‍රිය වේගෙන හෝ ජනප්‍රියයි සම්මත චරිත රාශියක් ඔවුන්ගේ ආගමට අරන් තියෙනවා. අපේ ආන්දරේ මම අවසන් විනාඩි කිහිපය තුළ ඔය ඔතෙන් එනවා. අපි මම නැවතුනේ අපේ ආන්දරේ අපි අර යුද්ධය සඳහා වෙන තීරණාත්මක පිටිය පිළිබඳව. ඒක තමයි මේ රටේ අපි අද කතා කරන නිදහස පිළිබඳව කතා කරන්න මාතෘකාව හදපු තැන. අපි එතනදී තීරණාත්මක හමුවීම් ගණනාවක් සිද්ධ වෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමන්. ඊට පස්සේ එතනින් පස්සේ වුණු බලපෑම් ගණනාවක් වෙනවා. යුද්ධය ඔන්න මෙන්න නවත්තයි කියලා යම් කට්ටිය කිව්වා. අනෙක් පැත්තේ අපි දැක්කා මහින්ද රාජපක්ෂ මැතිතුමා තුවාල ලැබු සොල්දාදුව හමු වෙන්න ගියාම සොල්දාදුනුත් විමසීම් කරනවා. මෙතනින් පස්සේ සියලු දේවල් මැඩගෙන යුද්ධය ජයග්‍රහණය කරන තැනට ගියපු ගමන ඉතාමත්ම තීරණාත්මකයි. අපි එතන නවතිමු. අපේ හැමෝගෙන් පැහැදිලි කර ගැනීම ගන්නවකුත් තියෙනවා එතන සිද්ධ කරගන්න. එතන නැවතිලා අපි ප්‍රවෘත්ති ප්‍රකාශයට ගිහින් එමු. ප්‍රවෘත්ති ප්‍රකාශය නරඹලා අපි ආයි මුණ ගැහෙමු. මගේ රට මුල් තැන්හි තියෙන එක මගේ රට යලි අපි මුණ ගැහෙන තැන අද පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නායක ස්වාමින් වහන්සේත් එක්ක යුද ජයග්‍රහණය පිළිබඳව කතා කරමින් ඉන්නේ. එදා ඉඳන් අපි මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමය දක්වා වූ යුද්ධයේ තීරණාත්මක අවධිය වෙනකන් සාකච්ඡාව අරගෙන ආවා. අපේ හාමුදුරනේ කෙනෙකුට කියන්න පුළුවන් සමහර තැනකදී මහින්ද රාජපක්ෂ මැතිතුමත් යුද්ධයේ අන්තිම මොහොතේ අතාරිනවා. දේශීය වශයෙන් එතුමට ඇතිවිච්ච පීඩනය නැත්තම් බලපෑම නැත්තම් සංඝරත්නයෙන් දේශමාමක ප්‍රජාවගෙන් ඒ තරමටම දේශජ ජනතාවගෙන් පීඩනයක් එල්ල වුණා වගේම එතුමට විදේශයන්ගෙනුත් පීඩනයක් එල්ල වුණා. හැබැයි ඒ පීඩනයේ පරෙමින් දේශීයව එල්ල වුණු පීඩනයේ ප්‍රබලත්වයේ හින්දාද මහින්ද රාජපක්ෂ මැතිතුමාට යුද්ධයේ ජයග්‍රහණයෙන් කෙලවර කරන්න තු මගින් හැරෙන්න බැරි වුණේ. මහින්ද රාජපක්ෂ කියන චරිතය දසුන් අපි හදාගත්ත චරිතයක්. ඔහු වැඩියෙන්ම පන්සලෙන් බත් කාපු මිනිස්සෙක්. දවසකට වරක්වත් පන්සලකට යන මිනිස්සෙක්. ඒ නිසා මේ සිවුරේ සුවඳත් එක්ක ජීවත් වුණු මිනිස්සෙක්. ඒ නිසා මේ අපිට තියෙන හැඟීම ඔහුටත් තිබුණා. හැබැයි ඒක අපි තියුණු විදියට සකස් කළා පස්සේ. ඒ නිසා ජාත්‍යන්තර බලවේග ඉදිරියේ ඔහු මහා සිංහෙක් වගේ
පෙනී හිටියා. ඒ සඳහාම ශක්තිය ලැබුණ සංඝරත්නය ශක්තිය මේකනේ. අදත් ප්‍රශ්නයක් අද ප්‍රශ්න තව තියෙනවනේ. ඒ ප්‍රශ්නය විසඳන්න නම් මම කවුද කියලා දැනගන්න එපා. එතකොට මම සිංහලෙක් මම බෞද්ධයෙක් මේකයි මගේ රට මට අවුරුදු 2500ක ඔප්පුවක් තියෙන මිනිහෙක් කියලා හිතලා හොඳට කකුල් දෙක මහ පොළේ තියාගත්තොත් ප්‍රශ්නවලට උත්තර එනවා. එහෙම හිතපු නැති නිසා උත්තර නැතුව හිටියා. මහින්ද රාජපක්ෂ මහත්තයාට ඒ උත්තරේ ගන්න අපි දිරි දුන්නා. එයාට ඒ උත්තරේ ගන්න ලේසි වුණා. ඒක තමයි පළමුවත් මගේ රට, දෙවුණවත් මගේ රට, තෙවුණවත් මගේ රට කිව්වේ. ඒ චරිතේ හදාගත්ත නිසා ඔහුට හෙල්ලෙන්න බෑ. හෙල්ලෙන්න බැරි වෙන විදියට දේශීය දේශප්‍රේමී කොටස් ජාතික බලවේග ඔහු වට කළා. ජාත්‍යන්තරව වෙලා විවිධ තර්ජන ගර්ජන මහින්ද රාජපක්ෂ මහත්තයට සිදු කළා. මම දන්නවා ඇඹිලිපිටියේ වෙච්ච සාකච්ඡා ඒ වෙයිදී එතුමා සිංහෙක් වගේ පෙනී හිටියා. පෙනී ඉඳලා උත්තර දුන්නා. අර මම මගේ රට කියලා හිතන මිනිස්සෙකුට උත්තර තියෙනවා. මම බෝඩින් කාරයෙක් කියලා හිතන් ඉන්න මිනිහෙකුට උත්තර නැහැ. හැබැයි අපේ හාමුදුරනේ දැන් යුද්ධ ජයග්‍රහණය ලැබුවා. එතනින් පස්සේ අපි යුද්ධ ජයග්‍රහණය ලබන්නේ දකුණනේ. ගැටලුව තියෙන උතුරයි දකුණයි අතරනේ අපේ හාමුදුරනේ. හැබැයි යුද්ධ ජයග්‍රහණය සමරනකොට අපි සමහරලාට උතුරේ මිනිස්සු වේදනාවක ඉන්න වෙන්න පුළුවන්. මේක තාමත් ඔබ වහන්සේ ආරම්භයේදීම කිව්වා තාමත් යුද්ධ ඉවර නැහැ කියලා. ආයම මේ හදවත් සුවපත් කිරීම වෙනුවෙන් පශ්චාත් යුද සමය තුළ ක්‍රියාත්මක වීම වහන්සේ හිතනවාද ප්‍රමාණවත් කියලා? මෙහෙමයි දැන් මගේ උතුරේ දෙමළ සහෝදර ජනතාවක් ඉන්න මාත් එක්කත්. දැන් මගේ බෞද්ධ වැඩ කටයුතු වල පෙනී හිටිය වෛරමුත්තු මහත්තයා එතුමා මේ ළඟදී මිය ගියා. අදත් මාත් එක්ක දෙමළ සහෝදර පිරිසක් ආශ්‍රය කරන කටයුතු කරනවා. මෑත යුගයේදී මම මේ ජනාධිපතිවරණයේ අවස්ථාවේ යාපනයේ විශ්වවිද්‍යාලයේ තරුණ තරුණියන් ඉල්ලීම් 13ක් ඉදිරිපත් කළා TNA එකට. ඒක තමයි අපිට ඕන කළේ. පාර TNA එකත් ඒක පිළි අරගෙන ඒ 13 තමයි රට ඉදිරියට ගෙන ආවේ. ඉල්ලීම් 13 තුළ එකක් තිබුණා උතුරු නැගෙනහිර ප්‍රදේශ අපේ නිජ භූමිය හැටියට පිළිගන්න කියලා. ඉතින් මම මේ කොලේ දැක්ක දවසේ මට වාසනාවකට එදා මාධ්‍යක කතා කරන්න තිබුණා. මං කිව්වා ඇයි උතුරු නැගෙනහිර විතරක් නිජ භූමිය කියන්නේ මුළු රටම අපේ නිජ භූමිය කියලා කියන්නේ ඕගොල්ලෝ. අපි විරුද්ධ නෑ ඒකට කියලා. ඒ නිසාත් මට කිසියම් පිරිසක් වැඩි වුණා දෙමළ සහෝදර ජනතාව අතර. මොකද මේ වචන හරඹෙකුත් තියෙනවා. ඇයි උතුරේ දෙමළ සහෝදර ජනතාව පාවිච්චි කරන්නේ දෙමළ දේශපාලනඥයෝ? තව ටික අවුරුදු කීපයක් යන්න කලින් අද හින්දු නායකත්වය දෙමළ දේශපාලනෙන් ඉවත් වෙගෙන යනවා. මම මේ කියන එක හොඳට දෙමළ සහෝදරවරු මතක තියාගන්න. හින්දු නායකත්වය ඉවත් වෙගෙන ගිහිල්ලා ක්‍රිස්තියානි නායකත්වයක් උතුරට එනවා. ඒක මතක තියාගන්න. ඒකේ මුල තමයි මම පටන් ගත්තේ කියනවා අවසානයේ කියන ඒ ටික. අපේ අමුතුර පාවිච්චි කිරීමක් නෙවෙයි. සමහර වෙලාවට උතුරේ ඉන්න මිනිස්සුන්ගේ හැඟීම තියෙන තෝකම වෙන්න පුළුවන් නේ අපේ. නැත්තම් දකුණේ ජනාධිපතිවරණයකදී හරි මහමැතිවරණයකදී හරි එන ප්‍රතිඵලයත් එක්ක බලපුවාම නැහැ. ඒ ජනතාව ඉන්නේ උතුරේ නායකත්වයත් එක්ක. උතුරේ දේශපාලන නායකත්වයත් එක්ක පාවිච්චි කිරීමක් නෙවෙයි. එතකොට මේ හැඟීම් මුදා හැරීම වෙන්නේ දේශපාලන නායකත්වයෙන් කියලා කියන්න පුළුවන් කෙනෙක්. මෙතන මං කියවර කුල පීඩනයක් එක්ක ඉන්නවා කියලා. ඒ අහිංසක දුප්පත් පීඩාවෙන් පෙළෙන පිරිස තමයි හුඟක් යොදවන්නේ. නමුත් අද සනිකර බටහිරයන්ගේ සේනාංකයක් බවට තමයි LTT සංවිධානය තිබුණේ. කෙලින්ම අපි කියමු බටහිර බලවේගවල හමුදා සේනාංකයක් එක. බටහිරින් කියපු තැන්වලට තමයි ප්‍රහාරයන් එල්ල කරේ. අපේ දළදා හාමුදුරන්ට ගැහුවා. අපේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට ගැහුවා. අපේ 30 ගණන් භික්ෂුන් වහන්සේලා මැරුවා. අපේ පිටකොටුවේ බෝම්බය, සෙන්ට්‍රල් බැංක් එකේ බෝම්බය, කැපිටිකොල්ලාවේ බෝම්බය, මේ වගේ බෝම්බ ගණනාවක් පිපිරෙන්න හේතු අපි දන්නවා. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට බෝම්බයක් පිපිරෙව්වා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට බෝම්බයක් පිපිරෙව්වා. ඒ පැත්තට සහයෝග දීලා. නමුත් මෙතනදී අපේ පෙර පිනකට පෙර වාසනාවකට මහින්ද රාජපක්ෂ බලයට පත් වෙලා ඔහුට සෙලවෙන්න බැරි වෙන්න ඔහුට ඉලක්කයක් දේශප්‍රේමී ජනතාව ඔළුවට දුන්නා ඵලයන් මේ පාරේ කියලා. ඒ ගිහිපු නිසා තමයි අද අපි මේ දෙවෙනි
මම හිතන්නේ මේ දෙවෙනි විමුක්ති අරගලේ අපි දිනපු තව එකක් එනවා ඉස්සරහට. තාම දෙවෙනි එක දිනලා නැහැනේ අපේ හාමුදුරනේ. අපි දිනලා කියන්න බැහැ කියලා කෙනෙකුට තව එකක් එනවා කියලා. ඔය ජිනීවා මානව හිමිකම් වල තාමත් අපේ හාමුදුරනේ දෙවෙනි විමුක්ති අරගලේ සේයාවන් අපිට දකින්න තියෙනවා. ඒක මේ රටේ දේශපාලනඥයෝ ගිහිල්ලා පාවදීමක් නේ කරේ. පහුගිය ආණ්ඩුව ගිහිල්ලා පිළිගත්තනේ. දැන් ආණ්ඩුකම ව්‍යවස්ථාවක් අලුතෙන් හැදුවනේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්නේ. ඒකෙන් මේ රට ඒකීය කියන වචන ඉවත් කරලා උරුමිත්ත නාඩු කියලා දාන්න හැදුවා. අපේ ජාතික ගීය දෙඹලෙන් දැම්මා. දාන්න තීරණය කළා. අපේ කොඩිය වෙනස් කරන්න තීරණය කළා. සමලිංගික ඒක ව්‍යවස්ථාගත කරන්න තීරණය කළා. ඒ වගේ ඉල්ලීම් ගණනාවක් උතුරු නැගෙනහිර වෙන් කරන්න තීරණය කළා. කොටින්ම අපේ සිංහල පොතපතින් ධර්මපාල චරිතය අයින් කළා. මහගමසේකරන්ගේ රත්නදීප ජන්මභූමි කියන ගීතය අයින් කළා. ටිබෙට් ජාතික මහින්ද හාමුදුරන්ගේ නිදහසේ දැහැනේ කවි පොතේ තිබුණු කවි ටික අයින් කරා. මේ ආදී මේක හොදලා දාපු රටක්. මේ අපි කතා කරන්නේ දැන් මේ ගහේ අතු රෙකිලි අල්ලන් කතා කරන මට ඒක මුල ඉඳලා කතා කරන්න ඕන මේක. මට දෙන්න එකක් නැහැ එහෙම. මට මේක මෙහෙම කතා කරාට මේ අල්ලෙන් මල්ලෙන් ගහලා යන්නේ. එහෙම බෑ මේක ඉතිහාසෙ මොකද්ද මේක උනේ මොකද්ද දැන් මොකද්ද වෙන්නේ මේ දවස්වල මොකද තත්ත්වය හෙට මොකද වෙන්නේ කියලා අපිට හරියට කතා කරන්න තියෙන්න ඕන. ඉතින් මන් දන්නද හෙට වෙනදී වාසනාවකට අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ බලයට ගත්ත මෙතන. අද ඒ නිසා අමුතුවෙන් එතුමාට අපි කියනවා අපි කරන්න ඕනේ ඒවා. එතුමා අපි හිතන පතන දැන් අපිට මුහුදු මහා විහාරේ මේ දවස්වල අපේ තිබුණ ලොකු ප්‍රශ්නයක්. දැන් ඒක පොඩි විසඳිලා නැහැ. විසඳෙන්න නම් මේ හමුදා කණ්ඩයක් දැන් මේක නෙමෙයි විසඳුම. විසඳුම අක්‍ර 72ක් තිබුණ මුහුදු මහා විහාරේ. ඒ අක්‍ර 72 අපිට අරන් ඕනේ. එතකොට තිස්ස විහාරයේ ඉඩම් ටික අරගෙන තියෙනවා. පුරාවිද්‍යාත්මක ස්ථාන උතුරු නැගෙනහිර තියෙනවා 470 ගණනක්. අපි හඳුනාගත්ත. ඒවෙන් තුනෙන් දෙකක් මහමුහුදට ඇදලා දාලා තියෙන්නේ. එතකොට බෝධින් වහන්සේලා 18 නමක් කැපුවා. එතකොට සේරුවිල තිබුණු කාවන්තිස්ස මහරජතුමා රෝපණය කරපු බෝධි වංශේ පවා ලියවිච්ච පොතක් පොතේ බෝධි වංශ පොතේ පවා ලියවුණු කාවන්තිස්ස මහරජතුමා රෝපණය කරපු බෝධි එක රැට කැපුවා. ඒවා අපිට තවම තියෙනවා. මේ ප්‍රශ්නේ විසඳිලා නෙමෙයි මේ කතා කරන්නේ. ඒ විසඳන්න අපි බාර දීලා තියෙන ගෝඨාභය රාජපක්ෂ මහත්තයට දැන්. ඒ හින්දා එතුමාට අපි බලය අරන් දුන්නේ ඒකයි. මම කතා කරෙත් ඒකයි. අපේ හාමුදුරනේ ප්‍රශ්නේ විසඳන්න ඔබ වහන්සේලාගේ යෝජනාව මොකක්ද? උතුරට ඉල්ලන දේවල් දෙන්නද? නැත්නම් දකුණත් එක්ක සම්මිශ්‍රණයක් කරන්නද? මොකක්ද අපේ හාමුදුරනේ? මට ප්‍රධාන ප්‍රශ්නේ උතුරට මොනවද දෙන්නේ? මොකද්ද උතුර ජනතාවට දෙමළ වීම නිසා මේ රටේ තියෙන ප්‍රශ්නේ? අද වෙනකන් කියනවාද උතුරේ කිසිම දේශපාලනඥයෙක් උතුරේ ජනතාවට තියෙන ප්‍රශ්නේ දෙමළ වීම නිසා තියෙන ප්‍රශ්නේ කියනවාද? අපිට තියෙනවා. අපිට පදිංචි වෙන්න බෑ එහි. අපිට කඩයක් දාගන්න බෑ එහි. අපේ පන්සලක ඉන්න බෑ එහි. මෙහි කිසිම කෝවිලකට අපි කරදර කරනවද? කෝවිලක් දැන් හදනේවට මම අපි විරුද්ධ වෙනවා නම් මම ඉන්නවා විරුද්ධ වෙන්න. මම කරන්නේ ඒක. අපිට කෝවිල් ඕන. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න මේ ප්‍රශ්නේ අද ඇමරිකාවේ මං අර කියපු බලවේගය ඇවිල්ලා මෙහෙවනවා. මේ දවස්වලත් මෙහෙවනවා. ඇමරිකාවට කොරෝනා හැදුනේ කියලා නවත්තලා නැහැ වැඩපිළිවෙල. ලස්සනට ගමන් කරනවා. ඒ නිසා මේ රටේ ජනතාව අවදියෙන් සිටිය යුතුයි මේ රජය පිහිටෙව්වයි කියලා හරියන්නේ නැහැ. මේක දිහා හොඳට ඇස්සරලා බලන් සිටිය යුතුයි. ක්‍රියාත්මක වීම පිළිබඳව. ක්‍රියාත්මක වෙන්න මේක දක්කගෙන යන්න ඕන අපි. එහෙමයි අපේ හාමුදුරනේ. අපේ හාමුදුරනේ යුද්ධේ ක්‍රියාත්මක වෙන කාල සීමාව තුල අපි දැක්කා බස් එක පාර යනකොට හෝල්ට් එකේ යුද හමුදා සෙබලෙක් ඉන්නවා නම් බස් එක හෝල්ට් එකේ නවත්තන්න කලින් ෂීට් එකෙන් නැගිටලා බස් එකේ ෂීට් එක දෙනවා හමුදා සෙබලට. ඒ තරම් ගෞරවයක් තිබුණා. ඊට පස්සේ කාලෙන් හැම හන්දියකම රණවිරු ස්මාරක හැදුනා. රණවිරුවන්ට පුදුම විදිහට සැලකුවා අපේ හාමුදුරනේ. පස්සේ ආබාධිත රණවිරයෙක් බස් එකට නැග්ගාම ෂීට් එකක් දෙන්නේ නැත්නම් අපේ සමාජෙපත් වුණා. කෘතගුණ සැලකීම තුල අපේ හාමුදුරනේ අපිට දැන් ගොඩක් අමතක වෙලා සමහරවිට අර අවුරුදු 11ක් වෙනකොට අමතක වුණා වගේ නෙවෙයි. සමහරවිට අවුරුදු 5 6 යනකොටත් අමතක වෙලා තියෙනවා. අද අමතම කරලා දාලා තියෙනවා. හමුදාව ඕක කතා කරන්න ගියොත් මට බොහොම වේදනාවක් මට ඇඬෙනවා. මම 2001 දී පටන් ගත්තා මුලින්ම ලංකාවේ ආබාධිත සෙබළුන්ට වෘත්තීය පුහුණුව ලබා දීමට වැල්ලවත්තේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්. එහෙමයි. අදත් තියෙනවා. ඊට පස්සේ මේ බත්තර මුල්ලේ පාලන් තුන හන්දිය හැදුවා ලක්කුරු සෙවන ආබාධිත රණවිරුවන් නිෂ්පාදනය කරන දේ අලෙවි කරන්න තැන.
ඊට පස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට අයිති ඉඩමක් තියෙනවා ඒකල හිස් නැහැ ඒක වැඩ කරනවා. නමුත් මම ඒක ඉල්ලගත්ත කැලේ තියෙන හින්දා ඒ ටික වවන්න. ඒතන ගොවිපළක් දාලා තියෙනවා මේ කාබනික. ඒකත් ඔය ආබාධිත සෙබළු සම්බන්ධව කරන්නේ. ඊට පස්සේ මේ යුද්ධෙත් තව ගොඩ කියන්න තියෙනවා. යුද්ධය යන දවස්වල කොළඹ නගරේ දැඩි අනාරක්ෂිත තත්ත්වයක් ඇවිල්ලා ආරක්ෂක මණ්ඩලයේ මාවත් මුණ ගැහුණා. ඒ වෙලාවේ මම කිව්වා මට බාර දෙන්න කොළඹ කියලා. මං කරන්න මගේ දරුවෝ තරුණියොත් එක්ක කියලා. එහෙම එතන මං රෑ ඇවිදිනකොට ආරක්ෂාව හදන්න පාරේ බස් හෝල්ට් වල තනින් තන හිටපු දරු පැටවුමක් දැක්කම යාචක කාන්තාවන්ගේ දරුවෝ මං ඒ දවස්වලම තීරණය කළා මම මේ යුද්ධය ජයග්‍රහණය කළොත් මේගොල්ලන්ටත් මං සේවනක් වෙනවා කියලා. මං ඒ හින්දා පාසලක් පටන් ගත්තා. අදත් ඒක කරගෙන යනවා. නමුත් ඒවට පහුගිය ආණ්ඩුව යටින් ගැහුවා. ගහලා මගේ ආයතන ඔක්කොම වට්ටලා. මේ ආණ්ඩුවත් තාම නෑ විදිහ බැලුවේ. තාම නෑ ඒවට සලකන්නේ. ඒවත් කියන්න ඕන අපි. මම නෙවෙයි 18000ක් ආබාධිත සෙබළුන් ටික එන්නුවේ. එතකොට ඒ දරුපටව තවම ඉන්නවා. එතකොට ඒ ආයතන වැට්ටුවා. මට නිර්පරාදී නඩු දැම්මා. මට වෙඩි තිබ්බා. මට වහ දුන්නා. මම ඒව පටන් ගත්තේ නෑ කියන්නේ. එතකොට ඒව කොහොම වුණත් අපේ උතුම් පරමාර්ථයේ මාතෘ භූමිය. දැන් මේකෙත් මේ මාතෘකාව තිබුණේ රට කියලානේ. ඉතින් ජනනී ජන්ම භූමිස්ව ස්වර්ගාදපි ගරියසි වැදු මවත් මව්බිමත් ස්වර්ග මොක්ෂ සම්පත්තියට වඩා වටිනවා කියලා හිතන අය අපි. නිවන් දකින්නටත් වැඩිය මව්බිම උතුම් කියලා හිතන කෙනෙක් මම. එහෙනම් මේ රටේ ජනතාවට ඉතා ඉක්මනින් මේ පීඩනේ මුදවන්න ඕන. අපි මේ දැඩි පීඩනයකට ලක් වෙලා තවමත් ඉන්නේ. මේ යුද්ධය ඉවර නෑ. ආයුධ යුද්ධය ඉවර වුණාට තව යුද්ධ කීපයක් පිටිපස්සේ එනවා. ඒ නිසා ඒවට ජනතාව අවදියෙන් ඉන්න මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා අපේ සහෝදර ජනතාව මාත් එක්ක සම්බන්ධයි මේ රටේ. මම කියන්නේ ඔබේ දරුවට ඔය උගන් අධ්‍යාපනය ලබා දීමට මහන්සි වෙනවා. ඒක හොඳ වැඩක්. අපේ හැමෝටම අපි ඉක්මනට වෙලාව බලලා ඔබ වහන්සේ සඳහන් කළේ යුද්ධයේ කාල සීමාව තුළ ඔබ වහන්සේ කළ කැපකිරීම. අපි දැක්ක යුද බිමට ගිහිලා රණවිරුවගේ හිතධාරිය නංවනවා. පිරිත් නූල අරගෙන ගිහිල්ලා රණවිරුවගේ අතේ ගැට ගහනවා අපේ හැමෝටම. ඊට පස්සේ ඔබ වහන්සේ කරපු සියලු දේවල් කළා. ඊට පස්සේ ගීත සාහිත්‍ය තුළ රණවිරුවන් වෙනුවෙන් ඔබ වහන්සේ ගීත රචනා කළා. ඒ වෙනුවෙන් අනිත් පැත්තේ ක්‍රියාත්මක වීමක් කළා රණවිරුවගේ චිත්තධෛර්යය නංවනවා. ඒ සියල්ල ඔබ වහන්සේ කළේ ඇත්තටම රටමගේ තියෙන පළවෙනි තැන තියලා ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය මත. අපේ හැමෝටම ඔබ වහන්සේ අර කියන්න ආපු කතාව මොකක්ද අලුතෙන් එන්න තියෙන යුද්ධේ? මේක මේ දැන් තියෙන්නේ මේක මේ රටේ ජනතාව තේරුම් ගත යුතුයි. දැන් තියෙන්නේ බටහිර අධිරාජ්‍යවාදීන් ලෝකේ අපි වගේ රටවල් වලට ඇතුළු වෙලා ඉවරයි. ඛනිජ සම්පත් ආක්‍රමණයක ඉන්නේ. දැන් අපි දන්නවා අපේ රටේ මේ වෙනකොට මන්නාරම් දෝනියේ තෙල් නිදි 9ක් විතර තියෙනවා අපිට. දැන් ඒක ගන්න මං කොල්ල ගන්නේ කොහොමද කියලා සැලසුම් තියෙනවා. එතකොට අපේ ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටිකට මේ දවස්වල මම ඒකටත් මේ ඊපෙරේදත් කෑ ගහගා ඉන්නේ. ඒ තෙල් ටැංකි ටිකට ගහන්න සැලසුමක් තියෙනවා. ඒ වගේම දැන් පහුගිය ආණ්ඩුව ගිවිසුම් කීපකින් අකර 12 ලක්ෂයක් දෙන්න හැදුවා ඇමරිකාවට. MCC ගිවිසුම, සෝෆා ගිවිසුම තාම තියෙනවා පිටිපස්සේ. එතකොට පහුගිය ආණ්ඩුව හදපු ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප වෙලා නැහැ. ඒකත් පැත්තක තියෙනවා. හරි? ඉතින් ඒ වගේ දැන් තියෙන අපේ ඛනිජ සම්පත් මංකොල්ල කෑමක් දැන් ටයිටේනියම් අපේ පොළවේ තියෙනවා. මේ ළඟදී මං ගියා තැනකට දැන් සේරුවිල අපිට රත්තරන් ටිකක් හම්බ වුණා. අපේ මහ පොළව මහා ගොඩාක් සම්පත් තියෙන රටක්. ඒ මංකොල්ල කෑම සඳහා අධිරාජ්‍යවාදීන් සැලසුම් කරලා තියෙනවා. ඒ පමණක් මට කියන්න බෑ මං දන්නේම මේක ඇතුලේ. අපේ ත්‍රිකුණාමල වරාය තත්ත්වේ. එතකොට ඔළුවිල් වරාය තත්ත්වේ. එතකොට කංකසන්තුර වරාය තත්ත්වේ. මේ හැම එකටම ඇහ ගහගෙන ඉන්නේ. ඒ නිසා රජයකට විතරක් ගරු ජනාධිපතිතුමාට විතරක් මේක මුහුණ දෙන්න බෑ. අපි හොඳ හමුදා සේනාංකයක් වෙන්න ඕන රට. මේක අපි නිදහස් කරගන්නවා කියලා තව ඉතුරු ටික. ඒක නිසා මේ කොන්ත්‍රාත් දෙන්න ලේස්ති වෙන්න එපා කවුරුවත්. අපි තවම ඉන්නවා මේ රටේ. මැරුන්නේ නැහැ. ඉතින් මැරෙනකම් මේක මෙහෙමම තමයි. අපි ඒක අතාරින්නේ නැහැ. ඒක නිසා අපි හදපු නායකත්වයක් තියෙන්නේ.
ඒ නායකත්වයට ඒ නායකත්වය පිළිබඳ විශ්වාසයක් නැත්නම් අපේ අන්තර ඔය කියපු සියල්ල අයින් කළා රට නිදහස් කරගන්නේ නැත්නම් සියල්ල නිදහස් ඒක නිදහස් කරගන්න නම් මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී විශාල ජයග්‍රහණයක් ඕන. මේ අපිව ගැට ගහලා අඹරලා මේ නූල් බෝලේ පටලවලා තියලා ගිහිල්ලා තියෙන්නේ. දැන් බලන්න පොලිස්පති කෙනෙක් පත් කරගන්න බෑ තාවම. මැතිවරණයක් තියාගන්න බෑ. මැතිවරණ කොමසාරිස් කෙනෙකුත් ඉන්නවා. මැතිවරණ කොමිසමකුත් තියෙනවා. තාම හරියට කරගන්න බෑ. ඔක්කොම අවුල් කරලා තියෙන්නේ. මොකද ජාත්‍යන්තරයේ විසින් ජාත්‍යන්තර න්‍යාය පත්‍රයේ රට තුල පහුගිය ආණ්ඩුව යටතේ හොඳට ක්‍රියාත්මක කරලා ගැට ගහලා අඹරලා නූල් බෝලයක් කරලා තියෙන්නේ. මේක ලියා ගන්න ඕන. ඒක ලියන්න නම් පුළුවන් මැතිවරණේ අපිට ජයග්‍රහණය එන්න ඕන. ජයග්‍රහණය ලැබුණොත් දැන් මේ ව්‍යවස්ථාව තරමක් වෙනස් කරගන්න පුළුවන්. ඒක මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට හෝ මහින්ද රාජපක්ෂ මහත්තයාට බලය මෙව කරන්න නෙවෙයි. මේ රටේ ජනතාව නිදහස් කරගන්න. දැන් ඒ ව්‍යවස්ථාව හදපු මිනිහා පැනලා ගියා ලංකාවෙන්. ඒකට උදව් උපකාර කරපු මිනිස්සු මම දැන් කොහෙද ඉන්නේ ශ්‍රී ලංකාවේ. එතකොට හොරා සංගහපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ දෙන්නේ රට ඉන්න වෙලාවේ හොරා සංගහපු මිනිස්සු තවම ඉන්නවා. රට ඇතුලේ. මේක විශාල කුමන්ත්‍රණයක් දසුන්. මේක මේ ලෙහෙසි කියලා හිතන්න එපා. මේක මහා ගැට ගහලා තියෙන මේක නිරවුල් කර ගැනීම සඳහා අපි සියලු දෙනා අප කැප වෙන්න ඕනේ. මේ ආණ්ඩුවට මතක් කරන්න ඕනේ. මේ ආණ්ඩුවට කෑ ගහන්න ඕනේ. මේ ආණ්ඩුවට පෙන්වන්න ඕනේ. මේ ආණ්ඩුවට කතා කරන්න ඕනේ අපි. ඉවර කරපන් අපේ ප්‍රශ්න. හාල් ප්‍රශ්න නෙවෙයි. පරිප්පු ප්‍රශ්න නෙවෙයි. කොරෝනා ප්‍රශ්න නෙවෙයි. ඊට එහාගේ ප්‍රශ්නයක් අපේ තියෙනවා. කොරෝනා ප්‍රශ්නයක් තමයි. ඒ ගහේ අත්තා. නමුත් ගහේ කඳයි මුලයි රකින්න අපි වැඩ කරන්න ඕන. අවසන් විනාඩි කිහිපය අපේ හැමදෙරේ අපිට අර මේ රණවිරුවාට අපිට හුස්ම ගන්න පරිසරය හදපු රණවිරුවාට කෘතවේදීත්වයේ දැක්වීම කෘතගුණ සැලකීම කියන තැන මට හිතුණා අපේ හැමදෙරේ තව කිව යුතුම කාරණාවක් ඔබ වහන්සේ ළඟ ඇති කියලා. උදාසන් බුදුරජාණන් වහන්සේ තමයි ලෝකෙට කෙලෙහි ගුණ දක්වන්න මුලින්ම උගන්වපු කෙනා. තමන්ට බුද්ධත්වයට පත්වීම සඳහා සේවන දුන්නු ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පුරා සතියක් මුළුල්ලේ අනිමිස ලෝචන පූජාව පවත්වලා බුදුරජාණන් වහන්සේ තමයි ලෝකෙ මුලින්ම කෙලෙහි ගුණ දක්වන්නේ ඉගැන්වුවේ. ඒක අපිටත් ආවා ටිකක්. දැන් ඇවිල්ලා ඒක නැති වෙලා ගිහලා දැන් ඉතුරු වෙලා තියෙන කාර් එකක් ගත්තොත් ස්ටීඩියම් වීල් එකට වැඳලා යනවා. කැත්තක් ගත්තොත් කැත්තට වඳිනවා. උදැල්ල ගත්තොත් උදැල්ලට වඳිනවා. ඔය වගේ බොහොම ලාභ මට්ටමකට ඇවිල්ලා කෘතගුණ දැක්වීම. අපිට මේ නිදහසේ අද මේ කතා කිරීමේ ජීවත් වීමේ අයිතිය ලබලා දෙන්න ගිහිල්ලා 30000ක් විතර සෙබළු නැති වුණා. 17000ක් විතර සදාකාලික අංග විකල බවට පත් වෙලා තියෙනවා. එහෙත් ඒ කෘතවේදීත්වය අපේ ජනතාව විසින් සිදු කරනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මම තනියෙන් කරන එක වැඩක් නැහැ. මටත් ඔක්කොම කරන්න බෑ. එතකොට මේ දවස්වල සමහර විට මියදුණු රණවිරුවන්ගේ දුවදරුවන් අපි ගාවට එනවා. අපි පුළුවන් තරම් උදව් කරනවා. ඒ නිසා මහා ජාතික වැඩපිළිවෙලක් සකස් විය යුතුයි. මෙවැනි දවසක අදිෂ්ඨාන කරගත යුතුයි. ඒ දරු පැටවුන්ට උදව් කරන්න, ඒ ජීවත් වෙන බිරින්දෑවරුන්ට උදව් කරන්න. ඒගොල්ලෝ කියන සියල්ල නම් කරන්න බෑ. මම දන්නව ඉල්ලන්නේ ඒවා. ඒවත් කියන්න බෑ. ඒව කරන්න බෑ. නමුත් දැන් මම නිවාස ගණනාවක් දීලා තියෙනවා. රැකී ආරක්ෂා හදලා දීලා තියෙනවා. දැන් සිංහල අවුරුද්දටත් මම ගොඩක් දරුවන්ට පොත්පත් ඇඳුම් පැළඳුම් අරන් ඒවා මම දිගටම කරන් යනවා. කවුරු හිටියත් නිහිටියත් ආණ්ඩුව කරත් නොකරත් මම කරන වැඩ. නමුත් දැන් ඔය මේ පෞද්ගලික කාලේ මේ හමුදාව දිය කර හරින්න හැදුවා. හමුදාවේ බුද්ධ්‍යංශය ගෙනහිල්ලා අත්අඩංගුවට අරන් නිර්පරාධ සිරගත කළා. නිර්පරාධ මම හැම කෙනෙක්ම බලන්න මගේ බන්දරාගාරයට ගිය කෙනෙක්. හැබැයි මේ නඩු තවම ඉවර නැහැ. මෙන්න මේවා මට ගැටලු. මෙන්න බොරු නඩු. තාලා තියෙන දැන් ඒගොල්ලෝ නිදහස් කරන්න ඕන. මේ ළඟදිත් පන්සලට ඇවිල්ලා මට ඒ ගැන කිව්වා. ඉතින් හමුදාව එක වෛරයක් තියෙනවා. මොකද බටහිරයෝ කිව්වේ මේ ලෝකේ තියෙන භයානකම ත්‍ස්රවාදියත් එක්ක බලා ඉන්නේ. බලට බෑ යත් එක්ක හැපෙන්න. මේක දීපල්ලා කියලා. අපි දෙන්න බෑ කිව්වා. එවකට රටේ රාජ්‍ය නායකයා දෙන්න බෑ කිව්වා. ඒ හින්දා අපි සටන් කළා. සටන් කළා රට නිදහස් කරගත්තා. හැබැයි නිදහස් ආරන් දීපු මිනිස්සුන් ඔබ කිව් පරිදි ඊට වඩා සලකන්න ඕනේ. ජීවිත දීලා රට රැක්කේ. අදත්
ඒ දරුවෝ කවදා හරි ලොකු වුණාම මම සැක මට වේදනාවක් තියෙන දරුවෝ කියයි මගේ තාත්තා නැති වුණේ රට වෙනුවෙන් නමුත් මට ඉස්කෝලේකට යන්න ඉස්කෝලයක් ලබා ගන්න බෑනේ කියලා දරුවෝ හිතන්න පුළුවන් අනාගතේ. ඒ නිසා මම මේ ආණ්ඩුවට අද වගේ දවසක යෝජනා කරනවා ඔය ආබාධිත සෙබළු ඉන්න අයට කරුණාකරලා හැඳුනුම්පතක් දීලා බස් ෆ්‍රීයකට නැග්ගොත් බස් ෆ්‍රී ආසනයක් දෙන්න ජනතාව දැනුවත් කරන්න. බෙහෙත් ටිකක් ගන්න ගියොත් ඉස්පිරිතාලයකට ඒ ඩෙන්ටිටි කාඩ් එක පෙන්නුවොත් ඔහුට පොලිම නැතුව ගිහිල්ලා බෙහෙත් ටික ගන්න සලසන්න. මේ වගේ බොහොම සුළු දේවල් ටිකක් ආණ්ඩුවට කරන්න පුළුවන්. මම ඒක යෝජනා කරනවා කරන්න කියලා. හොඳමයි අපේ හඳුන. හොඳ යෝජනාවක් අවසානයේ කළේ. අපි හැම වෙලටම පුළුවන් නම් රණවිරුවාව මුල්තැන්හි තියන්න සලකන්න. දැන් යුද්ධ විතරක් නෙවෙයි මේක කරනවා අපේ හඳුන වර්තමානයේ නොපෙනෙන සතුරෙක් එක්ක යුද්ධයක්. ඒ තුලත් රණවිරුවා මුල්තැන්හි කටයුතු කරන නිසා අපි ඔවුන් වෙනුවෙන් කරන්න තියෙන සියලු කැපකිරීම් කරමු කෘතවීදීත්වය වෙනුවෙන්. අපි පාදාභිවන්දනයේ ස්තුතිවත් වෙනවා කොළඹ බෞද්ධාලෝක මාවත ධර්මායතන අධිපති දුරන්දර දේශීය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති අතිපූජ්‍ය එල්.ඒ. ගුණවංශ නායක ස්වාමීන් වහන්සේට අවසරයි පාදාභිවන්දනයේ අපේ හඳුනේ අවසර පතනවා. අද වැඩම කිරීම පිළිබඳව වහන්සේට යාලිත් අපි පින්සිදෙන් ප්‍රාර්ථනා කරනවා. වහන්සේ බොහෝ ශාසනික සේවාවන් කරනවා ආගමික සේවාවන් කරනවා අනේ පැත්තේ ජාතික වෙනුවෙන් ජාතික වශයෙන් ඔබ වහන්සේ සෑහෙන කැපකිරීම කරනවා සියල්ලක් කරන්න ඔබ ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අපි සූදානම් සමුගන්න එක මගේ රට එතන ඉඳගෙන අපි සමුගන්නවා මේ ගීතය සමස්ත රණවිරුවන්ටම උපහාරයක් වේවා මියගේ සියලු දෙනාට මේ ගීතය උපහාරයක්ම වේවා රෝගාතුර වින්නයිට ඉක්මන් සුවයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නවා ගීතයත් රණවිරුවන්ට උපහාරයක් විදිහට තිලන කරමින් අයබෝවන් රකින්න ජීවිත රකින්න අභිමානවත් මුර දේවතා යෝධ බල වෙර ඉරිය ලැබගෙන මව්බිමට මගේ වාසනා විපුල දිරියෙන් දිදුල දිරියෙන් දිනේවා මුර දේවතා ආයුරක්කන්තු ආවඩා ආයුරක්කන්තු ආවඩා සහවනු යස ඉසුරු ළඟ අතනපා ඔබ රකින්න රට මාතෘ භූමිය අගී ස්වර්ගයටත් වඩා චිරංජීවතු ආයුරක්කන්තු ආවඩා කල සමුදුරේ කොස පරදවා ඔබ නගන ජය කොසින් පවුබිම සිනාසෙන් නීරැදිවා චිරංජීවතු ආයුරක්කන්තු ආවඩා රට රකින්න ජීවිත රකින්න අභිමානවත් මුර දේවතා යෝධ බල වෙර දිරිය ලැබගෙන මව්බිමට මගේ වාසනා විපුල දිරියෙන් ඉදුල දිරියෙන් දිනේවා